හරි. චූටි වෙනසක් එක්ක අපි අද හම් වෙනවා නේ. පොඩි අවුල් කීපයක් පළවෙනි දවස් කීපෙදී මතුවෙන්න පුළුවන්. මමත් මේකට අලුත්. නේද? අපි මේකට අලුත්. ඒකින්ද පොඩි වෙනස්කම් දැනෙන්න පුළුවන්. එහෙම වුණොත් කියන්න අපි පොඩ්ඩක් හදාගමු. දවසක් දෙකක් යනකොට ඔක හරියනවා. මම හිතන්නේ දැන් මං චුට්ටක් පුරුදුයි. ඊයේ පෙරේදට වඩා ඊයේ එනකොට ඊයේ තමයි මම ඉස්සෙල්ලාම ටික වෙලාවක් එක දිගට පාවිච්චි කරේ මේක. හරි. ඒ විදිහට තමයි අපේ ස්මාර්ට් ජීවිතයට අපි මාරුනේ. අපිට පාඩම තියෙනවා. ඔයා දන්නවා ගිය සතියේ අපි කතා කර හිටියා ගුණ සමාන්තර ශ්‍රේණි කතාව. හරි. ගිය සතියේ අපි කතා කර හිටියානේ සමාන්තර ශ්‍රේණි කතාව. ඒකේ අපි කතා කරේ මොකද්ද සූත්‍රය? දැන් බැලුවානේ ඔයා මතකයි නාට? මොකද්ද පුතේ ඔයා බලවල ඉන්නේ සූත්‍රය? ඔව්. Tn සමානයි a ධන n ඍණ එක වැඩි කිරීම d. Tn සමානයි a ධන n ඍණ එකයි d. මේකේ ඔයාට මතකයිද? මේකේ ඔයාට මතකයිද කවුද a? පළමු පදය. පළමු පදය එහෙම නැත්නම් මුල් පදය අපි කිව්වා a කියලා. කවුද මේකේ n කිව්වේ? පදේ ස්ථානය. පදේ කීවෙනි පදේද? පදේ කොන ස්ථානයේද තියෙන මේක කීවෙනි පදේද? කීවෙනි කෙනාද කියන එක තමයි එතනදී අපි දන්නේ. ඊට පස්සේ අපි ගියා d ට. d කියන්නේ කවුද? පොදු අන්තරය. d කියන්නේ පොදු අන්තරය. පොදු අන්තරය හොයන්නේ කොහොමද? පෙර පදේ මුල් පදේ අඩු කරලා. දෙවන පදයෙන් පළමු පදයේ මුල් පදේ අඩු කරලා. මුල් පදේ අඩු කරලා. මුල් පදේ පෙර පදේ අඩු. ඒක මුල් පදයේද දෙවනි පදයේද කියන එක අදාළ නැහැ චෝටි. පස්සේ කෙනාගෙන් කලින් කෙනා අඩු කරලා තමයි අපි ඒක හොයාගත්තේ. හරිද? දැන් ඔය කතාව කතා කරගෙන ඇවිල්ලා අපි කතා කරා නේද මුල් පද පහ හොයන්න වගේ වෙලාවට කොහොමද කරන්නේ? මේක සමාන්තර ශ්‍රේණියක්ද කියලා අපි අඳුරගන්නේ කොහොමද? අපි කතා කරානේ පසු පදයෙන් පෙර පදය අඩු කරා. එතකොට අපිට නේද එන අගය බැලුවා හැම වෙලේම පසු පදයෙන් පෙර පදය අඩු කරා වෙන්නේ නියත අගයක් නම් අපි ඒක d කිව්වා. අපි ඒක පොදු අන්තරය කියලා. අපි ඒකට d කිව්වා. අපි ඒකට පොදු අන්තරය කිව්වා. නේද? අන්න එහෙම පොදු අන්තරයක් තියෙන සංඛ්‍යා රටාවලට අපි කිව්වා මොනවා කියලාද? සමාන්තර ශ්‍රේණි. ශ්‍රේණි. හරිද? දැන් සමාන්තර ඊට පස්සේ අපි සමාන්තර ශ්‍රේණි ගැන කතා කරානේ. කතා කරද්දී ඔයාලට මතකද අපි පස්වෙනි පදයේ හොයපු හැටි, හයවෙනි පදයේ හොයපු හැටි මේ වගේ ඒවත් කතා කරා. ඊට පස්සේ අපි අච්චුපත දිගේ ගිහිල්ලා ගිය සතියේ නතර කරේ. ඔයාලට මතකද ගිය සතියේ අපි නතර කරපු ගාන? හතරයි එක අභ්‍යාසයේ දෙවනි ගාන. අපි යනකො අපි ගියා අච්චුපතේ පාරගාව තියෙනවා අච්චුපත. මේකේ තියෙන මදි නම් කෙනෙක් අච්චුපත එක බලා ගන්න පුළුවන්. හරිද? අපි 24 වෙනි පාඩමේ පුනරීක්ෂණ ඉවර කරා මුලින්ම. මේකේ සූත්‍රය ගැන කතා කරලා අපි කතාවට ආවා. ඇවිල්ලා ඔයත් එක්ක මුලින්ම අපි කතා කරේ මෙන්න මේ අභ්‍යාසය. මේක අන්තිමේට වැදුණු ගාන කියන්න 24යි එක අභ්‍යාසේ D B B B. ඔයා තුන්වෙනි එක ඇදුවද? නැහැ සර්.
තුන්වෙනි එකේ ගාන කතා ලියුවේ නෑ සර්. නැහැ. ඔයා ගන්නකො ඔයාගේ ටියුට් එකත් එහෙනම්. ඔයා ගන්න ටියුට් එක ඔයාගේ. ටියුට් එකේ ඔයා අන්තිමේටම ලිව්වේ මේ මුල් පදේ හොයන එක කරේ නැද්ද ඔයා? දෙවෙනි පිටුව තියෙන නිසා දෙවෙනි පිටු. දැන් ඔයා තාම දන්නේ නැහැ නේ. එහෙනම් ඔයා තාම ඉන්නේ චූටිම කාලේ. දැන් මේකේ තියෙනවා මේ අගයන් දන්නකොට එන්න හොයන හැටි ගැන කතා කරනවා. දැන් අගයන් දන්න වෙලාවට අපි කොහොමද නේද දැන් මම හැමදාම කියන්නේ මේ tn සමානයි a ධනෙන් ඍණ 1යි d කියන්නේ සූත්‍රය කියලා දන්න ඔයාට. හරිද? මේක තමයි සූත්‍රය කියලා දන්න ඔයාට. මේකේ මොනවා හරි පද තුනක් දීලා ඉතුරු එක හොයන්න කිව්වොත් හොයන්න බැරිද? ඒක සූත්‍ර පාඩමටනේ අදාළ වෙන්නේ. නොදන්නා පද තුනක් නේද? පද හතරක් නොදන්නා පද හතරක් තියෙනකොට පද තුනක අගයන් දෙනවා. දන්නේ නැති කෙනා ඉබේම හොයාගන්න පුළුවන් වෙනවා. දන්නේ නැති කෙනාව ඉබේම හොයාගන්න පුළුවන් වෙනවා. දැන් මෙතනක් කියන්නේ එවනේ. අපි මුලින් සූත්‍රය ලියලා බලමු. tn සමානයි a ධන n ඍණ 1යි d. දැන් ආදේශ කරමුවත් එක T21 108යි නම් මෙයා 108යි නම් නේද? A කියන්නේ කීයද? A දන්නේ A හොයන්න කියනවා. n ඍණ 1 දැන් n කියන්නේ කීයද? T21 නම් n කීයද? අපිට T21 නම් 108 කියලා දීලා තියෙන්නේ. T21 කියලා දරපුවම නේද? T21 කියලා දැක්ක ගමන් ඔයා දන්නවා n කීයද කියලා. n කීයද? 21යි. n 21යි. d කීයද? 5යි. ගාන දීලා තියෙන සීන්. දැන් නොදන්න පදේ උක්ත කිරීමක් නේ චූටි තියෙන්නේ මේ. 108 සමානයි a ධන 21කින් එකක් අඩු කරාම 21කින් එකක් අඩු කරාම කීයද? 20යි. ඒ වගේ ඒවා පහක් නේ 20 ඒවා පහක්. එහෙනම් 108 සමාන වෙනවා a ධන 100ට. දැන් ඔයාලට ඒ හොයන්න බැරිද? අරයා මෙහා පැත්තට අඩු කිරීමක් වෙලා යනවා. ඒක ලිව්වේ නැත්නම් අපිට හොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ කීයයිද? 8යි. ඒ කියන්නේ 8යි. පැහැදිලිද? ගුණෝත්තර ශ්‍රේණි දැනුමෙන් චූටි ඔයා දැනගත්තේ. හරිද? තාම අපි එකතු සීන් එකට ගියේ නෑනේ. මොකක් හරි කතාවක් කියලා කියනවනම් ඔය කතාවේ එකතුව කියලා වචනයක් නැත්තම් ගුණෝත්තර ශ්‍රේණි ගානක් කියලා ඔයාලට ෆීල් වෙනවා නම් මම ඒක වෙන හැටි ඉස්සරහට කියන්නම්. හරි? ඔය කතාවේ එකතු කිරීම කියලා දෙයක් ගැන කතා කරන්නේ නැත්තම් එකතුවක් ගැන කතා කරන්නේ නැත්තම් ඔයා අනිවාර්යෙන් ලියන්න ඕන මේ සූත්‍රය. ඔන්න ගුණෝත්තර සමාන්තර ශ්‍රේණි දැනුමින් ඔයා දන්න දේවල්. හරිද? ඔයා මේ සූත්‍රය ලියනවා. ලියලා ගාන කියවද්දි ගාන ඇතුලේ මේම අමුකොටම දීලා තිබ්බේ නැත්නම් ඔයා දැනගන්න ඕන මේකේ A කවුද? මේකේ D කවුද? මේකේ TN කවුද? මේකේ N කවුද? ඔය අතරින් දැනගත් ඒවා ටික ලියා යනකොට නොදන්න එක ඔටෝම අහු වෙනවා. අනේ සූත්‍රේ ලියනවා දන්න ಜಾති නොදන්න ಜಾති ලියාගෙන යනවා. නොදන්න කෙනාට අඥාතයම තියාගෙන. ඊට පස්සේ සුළු කිරීමකින් නොදන්න පදේ උක්ත වෙනවා. එතකොට සමාන්තර ශ්‍රේණි දැනුම භාවිතා වෙන්නේ කොතෙන්ද විතරයිද? මේ සූත්‍රය ලියන එකටයි. D කවුද? A කවුද? N කවුද? TN කවුද කියලා දැනගන්න එකටයි විතරයි. එච්චරයි. හරි? එච්චරයි සීන. දාගන්න මේ ගාන.
බෝඩ් එකේ ඩොට් එකක් තියනවද? ඔව් සර්. ඩොට් එකක් ආවේ කොහෙන්ද? මැදට ඇවිල්ලාද ඩොට් එකක්? මට පේන්නේ නැහැ අප්පා. අපරේ කිනු මම බලන්න. ඔයාලා කරගෙන යන්න මම බලන්න. තාම තියනවනේ. බලන්න බෑ. බෝඩ් එකට ලයිට් එකක් වැදිලා කියලා පේනවා. කොයි ලයිට් එකද කියලා හිතා ගන්න ඕනේ. ඒක එච්චර ප්‍රශ්නයක් නේ. පොඩි නෝ ෆෝන් එකේ ලොග් කරලා බලන්න මට මේකෙන් හරියටම තේරෙන්නේ නැහැ. ඒකේ රෙසලූෂන් අන්ති එකයි පොඩි පොඩි අවුල් වෙන්න පුළුවන් ඔය වගේ. මැද හරියම නිකන් එළිය වෙලා වගේ සීන් එකක්ද? ඔව් සර්. ඔව් සර් මැද මැද හරියම එළිය වෙලා වගේ සීන් එළිය වැඩි. මැද හරිය දිලිසෙනවා වගේ සර්. ඔව්. පේනවා හැබැයි එහෙම සීන් එකක් තියෙනවා. ඒ ටිකක් වෙලා යනකොට බොඳ වෙනවා. දැන් බොඳ වෙන්නේ නම් මම අයින් වුණා මෙහෙට මෙහෙට යනකොට. සර් මේ Windows වලින් ගිහලා ප්‍රොජෙක්ටර් එකේ කලර් සෙටින්ග්ස් එක වෙනස් කරාම හරියයි සර්. ප්‍රොජෙක්ටර් එකක් නැහැ කොහෙද? ස්මාර්ට් බෝඩ් එකක්. හැබැයි වෙනදට වඩා නම් ක්ලියර් නේ. අකුරු එහෙම මට පේන විදියට. හරි. අපි යන්න ගානකට. කොහොම අච්චුවත පැත්ත හදිමුද? මම බලන්න මේ මොකද වෙන්නේ කියලා. අච්චුවත පැත්තට යනවා අපි. ඒක ලියාගත්තා නේ මොකද? මම මේක අයින් කරනවා. දැන් ඔන්න අපිට මේකේ තියෙනවා සමාන්තර ශ්‍රේණියේ මුල් පදය හොයන්න කියලා. හරි. අර වගේම සීන් එකක්. අර වගේම සීන් එකක්. ඒ කතාවමයි අපිට පුළුවන් මෙයාගේ මුල් පදය හොයන්න. පළවෙනි ගාන. දැන් පැහැදිලිවම පේනවා මේක වුණාට පස්සේ. කොහොමද ලයිට් එක? ලයිට් එකක් තියනවා කියලා පේනවා. ඊයේ මෙහෙම තිබ්බේ නෑ. සර් මැදට ලයිට් එක වැඩි. ඕ මැදට කොහෙන් ආපු ලයිට් සර් මේ ඒ ගාන හදන්න ඕනේද? ඔව් මැදට කොහෙන් ආපු ලයිට් එක දැන්
ඒක කරන් ටිකක් දැන් පොඩ්ඩක් හරි ඔව් සර්. ඔව් සර්. දැන් හරිද? විතරයි දෙන්නේ. එහෙම අවුලක් නැද්ද? අවුලන්නේ තාම පුතේ මේකේ settings අපිට හරියට හදා ගන්න බැරි වෙලා තියෙන ලබනස දිනනකොටවත් බලන්න ඕනද? හදුවද ඔයාලා ගන්න හදපේ උත්තරේ දාන්න chat එකට. ඔයා ගන්න හදුවනම් ඔයා උත්තරේ දාන්න chat එකට. හරිනේ වෙලාව නැහැ නෑනේ. හොඳයි. ලංකාවේ පළවෙනි
වතාවට high quality game එකක් release වුණා. අද නේද? ඔයාලා දන්නවනේ? game ගන්න අය දන්නවද මොකද්ද game එක කියලා? අර ලංකාවෙන් හදපු කෙනෙක් අර ලංකාවේ කතා කරන්නේ කට්ටිය ඈ? අර මේ සිංහල වලින් කතා කරන්නේ ගේම් එක ඔව් ඔව්. ඔව් ඔව් අද රිලීස් උනේ. අද රිලීස් උනේ සුපර්ම ක්වොලිටි එකක් තියෙනවා. මම මේ ඔයාලට කියන්නේ ඔයාලා ගේම් ගහන්න ඇඩික්ට් වෙන්න එපා. ඉගෙන ගන්න එකට ඇඩික්ට් වෙන්න. එහෙම වුණාම ඔයා දවසක ගේම් හදනවා. හරිද? දැන් ඒ ලංකාවේ පළවෙනියට ඒ වගේ high quality game එකක් රිලීස් කරනකොට හරි ඒකේ පිටිපස්සේ ඉන්නේ ගේම් ගහලා පිස්සු කෙලපු එකෙක් නෙමෙයි. ඒකේ පිටිපස්සේ ඉන්නේ වැඩ කරලා ඉගෙන ගත්ත එකෙක්. හරිද? ගේම් එකක් යනකොට ඒකේ ලොකුම ප්‍රොජෙක්ට් එකේ තියෙන ගේම් එක ඩෙවලොප් කරන එක. ගේම් එකක් හදලා ඩෙවලොප් කරන එකනේ. ඩිසයින් සහ ඩෙවලොප්මන්ට්. ඔය දෙකනේ යන්නේ. එතකොට ඕකේ ඩෙවලොප්මන්ට් ඉංජිනේර් ඉන්නේ මගේ ඩිරෙක්ටර් ඉන්නේ යාළුවෙක් මගේ. හරිද? ඌ හොඳට ඉගෙන ගත්ත එකෙක්. ඌ හොඳට ගේම් ගහපු එකෙක් නෙමෙයි. ඌ අද හොඳට නේද හොඳ වාහනයක් අරගෙන හොඳට සැපට ජීවත් වෙනවා. ඒ ඌ හොඳට ඉගෙන ගත්ත හින්දා. ඌ ගේම් ඩිසයින් කරනවා. ඌ ගේම් ඩිසයින් කරන හැටි කියලා දෙනවා. ඒ මට්ටමට යන්නේ. ගේම් ගැහුවොත් සල්ලි හම්බ වෙනවා නම් පුතේ ඊට වඩා ඌ අනිවාර්යයෙන් මොකද කරන්නේ ගේම් ගහනවා. ඊට වඩා ගේම් ඩිසයින් කරා හොයන්න පුළුවන්. හරි. මේ ඔය ගේම් එකේ ඩෙවලොප්මන්ට් ඩිරෙක්ටර් ඉන්නේ මගේ පන්තියේ කෙනෙක්. ඉතින් දැන් උන් පට්ට තැනකට ගිහිල්ලා තියෙනවා ලෝක. ඒ වගේ ඔයාටත් පුළුවන් ගේම් එකක් ගහලා නෙමෙයි ගේම් එකක් ඩිසයින් කරලා යන්න. හරි. ඔය මට්ටමට ඒ තරමට ඔයා ඉගෙන ගන්න. ඒකයි විය යුත්තේ ඈ. හරිද? මම උත් එක කතා කරලා දැන් අද රිලීස් එකේ ඉන්නවා. මම පන්තියක දෙකුට එන්න කියලා කතා කරන්න දෙන්නම් මොකක්ද මේ කතාව කියන්නේ. වැදගත්ම දේ තමයි ගේම් එකක් ඩෙවලොප් කරන එකයි වටින්නේ. හරිද? ගේම් එකක් ඩෙවලොප් කරන එකයි වටින්නේ. ගේම් එකක් ගහන එක නෙමෙයි. හරි? අපිට මේ ගාන තිබ්බේ අපි බලමු tn සමානයි a ධන n ඍණ 1යි d ආදේශ කරනවා a කියන්නේ කවුද කියලා හොයන්නයි තියෙන්නේ tn 101යි කියනවා 21 තමයි ගන්න තියෙන්නේ ඍණ 1 කියලා කියනවා d වෙනුවට 5 ගන්නවා 101 සමානයි a ධන 20 වරක් පාර කලින් සීන් එකම තමයි යන්නේ. එතකොට 101 සමානයි a ධන 100යි නම් a කියන්නේ 1යි. a කියන්නේ 1යි. ඒක පුළුවන්නේ. ඒක කරන්නේවා ගොඩ. ඒක ගොඩ. හරි. ඔව්. ඒක මේ අනිත් පැත්තට ගන්න ඕනද නැත්නම් ඒ පැත්තෙම තියලා 100 අනිත් පැත්තට ගත්ත ප්‍රශ්න නැහැ. වඩාත් හොඳ මේ පැත්තට කළා නතර කරන්න. අරම කරොත් වැරදි කියනවා නෙමෙයි වඩාත් හොඳ මේකනේ මේක කරන්න පුළුවන්. හරි. අපි යනවා දැන් ඕකේම. හරිද? ටියුට් එකේ තියෙනවා තව ගානක්. අපි ඒකට යන්න. ටියුට් එකේ දැන් තියෙනවා d හොයන්න. හරිද? දැන් කියන්නේ d හොයන්න. d හොයන්න. දැන් අපි යන් ඒ ගන්න. tn සමානයි a ධන n ඍණ 1යි d. tn සමානයි a ධන n ඍණ 1යි d. එතකොට අපිට කියනවා t 16 62යි. 62යි. a 3යි. n 16යි.
D කීයද? D දන්නේ නැහැ. D හොයන්න කියනවා. දැන් කෙනෙක්ට ඕන නම් 3 එහා පැත්තට ගෙනිහිල්ලා ඉන්නත් පුළුවන්. නැත්නම් මෙතන සුළු කරගෙන හදන්නත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත. මේක 62 නැතුව ගාන චුට්ටක් වෙනස් කරගන්න කිව්වොත් 63 කරගන්න. නැත්නම් වැඩි අවුල් යනවා. ගාන 63 කරගන්න නැත්නම් ඔයාට අවුල් වෙනවා ගාන. හරි. ගාන 63 කරගන්න. මෙතන 63 කියලා. දැන් ඔයාට පුළුවන් මේ 3 එහා පැත්තට ගෙනියන්න ඍණ 3 කරලා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ওই පැත්තෙම හදාගන්න මේ විදියට 63 සමානයි 3 ධන 16න් එකක් අඩු කරාම 15යි d. දැන් 3 එහාට ගෙනියනවා 63 ඍණ 3 සමානයි 15යි d. ඒ කියන්නේ 60 සමානයි 15යි d. දෙපැත්තම බෙදන්න 4න් d සමානයි කීයද? sorry 4 නෙවෙයි 15න්. දෙපැත්තම බෙදන්න 60 සමානයි 15යි d ඉන්නේ. දෙපැත්තම බෙදනවා අපි 15න්. උත්තරේ තමයි මම කලින් කිව්වේ. හරි. d සමානයි 4. d කියන්නේ අඩුපාඩු දාන්න අවුල් නම් කියන්න. අඩුපාඩු දාන්න අවුල් නම් කියන්න. හරි. ඇති. හරි බටව්. 11 වසරේ ඉන්නවද? 11 වසරේ ක්ලාස් එක අපේ තියෙන්නේ අදත් තියෙනවා එකක්. අදත් තියෙනවා රෑ 7-9 එකක් තියෙනවා. හරි. අපි අච්චුමතට යන්න. දැන් අපි ඒකෙන් ඒවා මේකට යන්න. දැන් d හොයන්න තියෙන්නේ. පළවෙනි ගාන හදන්න.
ඉතින් හදපුවා උත්තරේ දාන්න. හරිනේ ඇති. අවුල් නම් chat එකට දාන්න අවුල් කියලා. ටැබලුනොත් ඒක දාන්න. හරි. අවුල් නම් ඒක දාන්න. ටැබලුනොත් ඒක දාන්න. මම මෙතන මතල පෙන්නන්නද? ගාන තියෙන දේ නම් පෙන්නන්න. ඒතකොට ඊළඟ ගානට යනවත් ආර බලාගෙනම යන්න පුළුවන්. tn සමානයි a ධන n ඍණ 1යි d tn n වෙනි පදය අපි දානවා 102යි සමානයි a 60යි ධන n කියන්නේ 15යි මොකද 15 ඍණ 1යි මොකද t 15 කියලා තියෙන එකයි 15 ගන්නෙ d 102 සමානයි 60 ධන 14යි d 60 එහාට ගෙනියනවා 102 ඍණ 60 සමානයි 14යි d 42 සමානයි 14යි d මම 42ක් 14න් බෙදනවා 14යි d 14න් බෙදනවා මොකද මට d හොයා ගන්න ඕනේ මට එනවා d සමානයි 3යි කියලා අඩුපාඩු දාන්න අවුල් නම් හදාගන්න යන දෙවෙනි ගාන ඍණාගයන් කියනවා සැලකිලිමත් වෙන්න ඍණාගයන් කියනවා සැලකිලිමත් වෙන්න
උත්තර දාන්න ඉවරයි උත්තර දාන්න. භාග සංඛ්‍යාවක් එන්න පුළුවන්. ඔව් භාග සංඛ්‍යාවක් එන්න පුළුවන් මටව. මොකද කරන්නේ? මේ ගන්න. ශාරියා ඇති. හරි. මහදර වෙන්න නම් ඒකත් tn සමානයි අර sin එකමයි a ධන n ඍණ 1යි d සූත්‍රය ලියනවා අගයන් ආදේශ කරනවා tn ඍණ 25 a 30යි n 35යි d සර් ඒ සර් ඒ ඍණ තියෙන්නේ සර් ඒ ඍණ 30. ඒකේ තියෙන ත්‍රිණ නේද? ඍණ 30. ඒකේ තියෙන ත්‍රිණ 30. හරි. ඍණ 25 සමානයි ඍණ 30. දැන් ඍණ 30 එහා පැත්තට ගමු. ඍණ 25 ධන 30 සමානයි 34යි b. ඍණය 25යි ධනය 30යි ධන 5 සමානයි 34යි d. මම දෙපැත්තම බෙදනවා 34න්. මට d හොයාගන්න. එතකොට අපි දන්නවා කැපෙනවා. මෙයාට මෙයා කැපෙනවා. අපි ලියනවා d සමානයි 5 යට 34යි. තැඹලිච්චා ඉන්නවද? ඔව් සර් කොතනද තේරෙන්නේ නැත්තේ? තාම දැන් තේරුණා සර් මැසේජ් දාන්නේ කෝ හොස්ට් එකටද හොස්ට් එකටද? නිරෝෂණ ගමගේ කියන එකට මැසේජ් දාන්න. 6.8 වැරදිද? කවදාවත් දශම කරන්න යන්න එපා. භාග කරන්න පුළුවන් වෙලාවට. කමක් නැහැ 6.8 වැරදි නෑ. හැබැයි දශම කරන්න ඕනේ නැහැ භාග වලින්. දැන් මේක අහලා නැහැ උත්තරේ දශම වලින් පළවෙනි දශම ස්ථානයට දක්වන්න කියලා තියනවාද? එහෙම තිබ්බනම් ඕන. මේකේම කේසයක් නෑ.
හරි. මාරු. හොඳයි. අපි යනවා ඊළඟ එකට. දැන් ඒකෙත් දැන් අච්චුපතේ තියෙන ගණමයි ටියුට් එකේ තියෙනවාට මේ වැදුවාම ඒවත් හදා ගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු n හොයන්න යමු. n දැන් අර කතාවේ මාදේශ කළ n හොයන්න. තුන්දෙනෙක් උත්තර දාලා තියෙනවා අනිත් අය කෝ ඉක්මන් කරමු.
හරි ඇති. මට මම හදනවා ඊළඟ ඔය ආදෝ බලන්න ඉබාගෙන ඇති නේ. ආයතන සීන් එකමයි tn a ධන n ඍණ 1යි d. a කීයද d කීයද tn කීයද දීලා තියෙනවා. tn 69යි a 9යි n දන්නේ n තමයි හොයන්න ඕන. d කීයද d 4යි. චුටි දැන් මේක හදන්න ක්‍රම දෙකක් තියෙනවා. ඔයාට ඕන මේ වරහන සුළු කරලා එළියට අරන් ඉන්නත් පුළුවන්. නැත්නම් වරහන ඇතුලේ ඔහොම මිද්දි අනිත් අය යහ පැත්තට ගෙනහිල්ලා ගොඩ දාන්නත් පුළුවන්. ඔය ආසෙන්නේ එහෙම වෙන්නේ නැති. වරහන එළියේ නේද? වරහන ඇතුලේ ඉන්නු ඇතුලේම තියමු. උන් ඕනේ අපිට එළියට. හරි. එහෙම ඕන වෙනවා. සරල කරන වෙලාවට විතරක්. මේ ගාන සරල කරන එකක් නෙමෙයි n හොයන එකක්. මම ගෙනියනවා 69 ඍණ 9 සමානයි n ඍණ 1 වතාවක් 4 60 සමානයි n ඍණ 1 වතාවක් 60 සමානයි n ඍණ 1 වතාවක් 4 මම දෙපැත්තම 4ෙන් බෙදනවා. අන්න එතකොට මට එනවා 64න් බෙදුවාම මට එනවා 15 සමානයි n ඍණ 1යි. ඍණ 1 මෙහා පැත්තට ආවම ධන 1ක් වෙනවා. එහෙනම් n කීයද චූටි? n 16යි. ඒ පියවරක් පෙන්වන්න ඕනේ නැහැ. ඒ පියවරක් පෙන්වන්න ඕනේ නැහැ කිය. චරම ඕනේ නැහැ. මොකද මේ ආදේශ කරගෙන ගිහලා ඔච්චර මැද සුළු කිරීම හැම එකටම ලකුණු දෙන්නේ නැහැ. ඔයාලා මෙතෙන් එනකොට මා ගලුවට දැනෙනවා නම් හරි මේ රිලේ එක මෙහා පැත්තට ගියාම ධන එකක් වෙලා 16 වෙනවා. ෂේප් ගොඩ. සර් මේ අනිත් ක්‍රමයටත් හදලා පෙන්නන්නකෝ. මේ ක්‍රම දෙකකට හැදුවා. ඈ අනිත් ක්‍රමයටත් හදලා පෙන්නන්නකෝ. අනිත් ක්‍රමයට. ආ. අනිත් ක්‍රමයට හදන්න. sir excuse me sir ඔව්. sir Yeah. මේ අපිට මේ 69 ඍණ 9 බෙදීම 4 ධන 1 වගේ සූත්‍රයකට අරගෙන වැඩිද සර් උත්තර හොයාගන්න. දැන් මම මේ කලින් තිබ්බ එක ඒකට මොකද? නමයයි මොකක්ද උදාහරණ? සර් 69 9ක් අඩු කරලා 4ෙන් බෙදලා ඒකට එකක් එකතු කරලා tn සමානයි a ධන n ඍණ 1යි d. ආයත ආදේශ කරනවා 69 සමානයි 9 ධන n ඍණ 1 වතාවක් 4. අනිත් ක්‍රමේ තමයි 69 සමානයි 9 ධන මට පුළුවන් මේ වරහන සුළු කරගන්න එක ටිකක් සංකීර්ණ වෙනවා එතනදී අවුලක් නැහැ. 4ෙන් 4යි ඍණ 1 4ෙන් ඍණ 4යි. දැන් 9න් 4ක් අඩු වෙනවා 69 සමානයි 5 ධන 4යි. කෙනෙක් දැන් මේකේ ගොඩාක් ක්‍රම ගන්න පුළුවන්. එහෙම ඕනේ දැන් මෙතන කෙනෙක් 9 වෙනම ගෙනිහිලා 4 වෙනම ගෙනියනවා. තව කෙනෙක් මෙතන 9 4යි සුළු කරගෙන 5 කියලා අරගෙන 5 ගෙනියනවා. ඉතින් ඕ වගේ ඔය හැම එකම හරි. 69 ඍණ 5 සමානයි 4යි n. 64 සමානයි 4යි n කියලා දෙපැත්තම 4ෙන් බෙදලා n කියන්නේ 16යි කියලා ගන්නත් පුළුවන්. හරි. එහෙමත් පුළුවන්. දෙවනි කාලේ නම් සැලකිලිමත් වෙන්න භාග සංඛ්‍යාවකුත් තියෙනවා.
හරිද? වෙලාව නැහැ ඉන්නවද? බෝඩ් එක බොඳ වෙලා කියලා චෝදනාවක් තියෙනවා. මම බලන්න තව චුට්ටක් කරන්න පුළුවන්ද කියලා බලන්න. වෙනසක් නැහැ නේද? සර් ලොකුවට බොඳ වෙලා නැහැ සර්. පේනවා පැහැදිලි. පේනව නේද? ඔව් සර් පේනවා. බොඳ වෙලා කියලා මැසේජ් ආවා ඒක මොකද? මටත් මගේ ඩිවයිස් එකටත් පැහැදිලිව පේනවා. ෆෝන් එකකින් ලොග් වෙලා බැලුවා. මීට වඩා ක්ලියර් හම්බෙන ක්ලාස් තියෙනවද? මට පොඩ්ඩක් කියන්න එහෙම මැසේජ් එකක් දාන්න මම ඒ ගුරුවරු සම්බන්ධ වෙලා හරි අහගන්න කොහොමද එයාලා කරන්නේ කියලා. එහෙම අවුලක් නැහැ. මීට වඩා ක්ලියර් ටෙලිකාස්ට් කරන ක්ලාස් තියෙනවනේ මට කියන්න. ඒ ස්ක්‍රීන් ෂෙයා කරද්දි තමයි මේ පැහැදිලිව පේන්නේ නැත්තම් ඔහොම තමයි පේන්නේ. ඔය ස්ක්‍රීන් ෂෙයා කරොත් නම් ඉතින් මට පැහැදිලි. ඒක කතා කරන්න දෙයක් නැහැ නේ අය. මේකෙත් තමයි පුළුවන් ස්ක්‍රීන් ෂෙයා යන්න. සර් ගාන හද සර් හදමු. දැන් බලන්න ආයෙත් අර කතාව tn a ධන n ඍණ 1යි d tn n වෙනි පදය 35යි a
ඍණ 20යි d භාගයයි අපි n දන්නේ මෙතන දාන්නේ ඉස්සර. දැන් අපිට පුළුවන් ඍණ 20 මෙහා පැත්තට ගේන්න. මේක තමයි ලේසි. n ඍණ එක වතාවක් භාගය 55 n ඍණ එක වතාවක් භාගය භාග සංඛ්‍යාවක් අනිත් පැත්තට යන්නේ කොහොමද බටව? උඩයට මාරු වෙලා පරස්පරය වෙලා මොකද ගුණ කිරීමකින් සම්බන්ධ වෙන භාගයක් අනිත් පැත්තට යන්නේ පරස්පරය වෙලා 110 සමාන වෙනවා n ඍණ 1ට 110 සමාන වෙනවා n ඍණ 1ට ඔගේ තේරුම n සමානයි 111යි කියන එක. ඔගේ තේරුම n සමානයි 111යි කියන එක. n සමානයි 111යි. එක්කෙනෙක් කියලා තියෙනවා ක්ලාස් එකක් ක්ලියර් කියලා මම පොඩ්ඩක් බලන්නම් ඒ ක්ලාස් එක. සර් අනිත් ක්‍රමයටත් එහෙම ඕනේ එහෙම ඕනේ. පාඩල එක විතරයි වෙන්නේ. උත්තරේ 111 නම් ඔයාගේ ආවේ හරි. හරි හොඳයි. මකන්නද? හරි සර්. අනිත් ඉදිරිය ඇදුවම උත්තරේ මේක නම් ආවේ හරි. ක්‍රම කීපයක් තියෙනවා ඉතින් ඔතන තුනකට විතර යන්න පුළුවන්. අනිත් විදියක් කියලා නෑ. අර ඔතන තියෙනවා n භාගයෙන් ගුණ කරලා n බෙදීම. ඒක චුට්ටක් සංකීර්ණ වැඩි ඔකට වඩා. මේක සරලයි. shape. ඔයාට මතකයි අපි සරලම ආකාරයක් ගැන කතා කරා. මොකක් කරනකොටද? අපි පුතේ කරා මුල් පද පහම හොයන්න තියෙන වෙලාවට අපිට අපි මෙහෙම කරා. මොකක්ද අපි කරේ? ඉස්සෙල්ලාම ගාන සරල කරා. ඔයාට මතකද? ලියලා අර tn සමානයි කියලා එක ක්‍රමයකට හදාගත්තා. අන්න ඒකට තමයි මේ කියන්නේ සරලම ආකාරයෙන් ලියා දක්වන්න කියලා. සරලම ආකාරය. ඒ කියන්නේ මේකෙත් ඔයා කරන්නේ tn සමානයි a ධන n ඍණ 1යි d කියලා ලියනවා. මේක ලියලා අගයන් ආදේශ කරලා tn සමානයි කියා කවුද කියලා සරලම කරලා පෙන්නනවා. ගිය සතියේ කරපු එක මතකයි නම් ඒ කියන්නේ මුල් පද පහ හොයන්න කිව්වා. අපි අගයන් ආදේශ කළා ගාන සරල කරපු එක වඩා මතකයි නම් දැන් බලන්න. චමිත් ඔයා කිව්වේ මීට වඩා ක්ලියර් එකට ඒක ටෙලිකාස්ට් වෙනවා කියලාද? චමිත්. සර් ඔව්. ඔව්. කියන්න.
මයික් ඔෆ් කරලා වැඩේ කරන්නයි ඕන. හරි? සරල කරානේ බලමු. Tn සමානයි අපි a වෙනුවට ගන්නවා 7 පුළුවන් ආට ගන්න. අපි දන්නේ n වෙනුවට n තියනවා චූටි. d කීයද? ගන්න පුළුවන් බඩව. පස්සේ කෙනාගෙන් කලින් කෙනාට කරවම 5යි. 5යි. අන්න දැන් අර කලින් සිස්ටම් එක මෙතනදී වටිනවා. මෙතනදී මේ එළිය කෙනාගෙන් ඇතුලේ දෙන්න ಗುಣ වෙන්නම වෙනවා. ಗುಣ වෙන්නම වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් Tn සමානයි 7 ධන n පහෙන් පහෙන් ඍණ 5 පහෙන් ඍණ 5. එතකොට අපිට කියන්න පුළුවන් මේ 7න් 5ක් අඩු වුණාම 2යි ධන 5යි. මේක ලස්සන කරලා ඔයාලට ලියන්න පුළුවන් චූටි මෙහෙම. එහෙම නෑ කියලා වැරදි නෑ. හැබැයි මෙහෙම මාරු. කොහොම පුරුදු වෙන්නේ? ඒ එක මට කමෙන්ට් එකක් දෙන්න. කලින් සතියේ අපි white board එකේ නිබන්ධය කරේ. ඒකත් එක්ක සාපේක්ෂව මගේ white board එකට බලද්දී මගේ ගිය සතියේ ටෙලිකාස්ට් එකට බලද්දී ඒකට සාපේක්ෂව අද හොඳයිද නරකයිද? නරකයි නම් මොනවද අවුල් තැන්? චුට්ටක් chat එකට දාන්නකො මට උදව්වක් විදියට. මේ ගාන ලියා ගන්න ගමන් ඒක මට උදව්වක් විදියට chat එකකට දා ගන්න ගමන් ඔයාලට තව ගානක් මම දෙනවා හදන්න. හරි. ගණන් හදන software එකක්. මේ software එකේ අවුල මොකද්ද? මේක ගණන් හදන software එක නෙවෙයි, මේ math class එක නෙවෙයි, Android එක අරන් තියෙන්නේ. මට අර screen එක ගන්න ඕනේ හින්දා
මම මේ software එකේ තියෙන features මොකුත්ම පාවිච්චි කරේ නෑ තාම. software එකේ අවුලක් කියලා තියෙනවා software එකේ නම් මේකේ අවුලක් නෑ. මේක අපිට පාවිච්චි කරන්න බැරි තරම් ගොඩක් features තියෙනවා. හරි. අපි ලබන සතිය වෙනකොට ලයිට් වෙනස් කරනවා තවදුරටත්. මම ලයිට් ගෙනාව මට මේක සෙට් උන්නේ නැහැ. පා දන්නවද මේ ගෙනාවු එක බල්බ් එකක් කීයද කියලා? මේ ගහලා තියෙන මේ බල්බ් දෙපැත්තේ ඒවා සමානව අපි අයින් කරා මේ දෙපැත්තේ දැන්ට ගහලා තියෙන එක බල්බ් එක විතරයි. 10000 එක බල්බ් එකක්. අපි try කරනවා දැන් මෙතන තියෙන්නේ බඩුවල අවුලක් නෙමෙයි. අපි තාම settings හරියට set වෙලා නැහැ. කැමරාවක් ගත්තේ Sony එකේ handycam එකක්. Sony තමයි හොඳම cam යන්නේ දැන්ට. Sony handycam එකක් ගත්තා. ලයිට් උත් ගත්තා. يعني ස්ටුඩියෝ කරන ලයිට්ම ගත්තා. ගත්තා තාම. හොඳට settings හදාගන්න කෙනෙක් හම්බුනේ නැහැ. හරි. එයාලත් ගෙන්නුවා. ගෙන්නගෙන එයාලලවත් හදන්න වෙලාව උන්ටත් සල්ලි දුන්නා උන්ටත් සෙට් උන්නේ නැහැ. එකක් මගේ තියෙන තැන පොඩ්ඩක් අවුලදී දැන් මම එහෙම ස්ටුඩියෝ එකක් ලොකු කරනවා කො පාර්ටිෂන් කරපු එක පාර්ටිෂන් එක පොඩි කලින් මම පාර්ටිෂන් කරේ මට පාඩුවේ කොනට වෙලා ඉන්නේ ඒක වෙනව මොකද දැන් මේක ආයතනයක් නේ මගේ පාර්ටිෂන් එක මම පොඩියට හදාගත්තා දැන් ඒක මට පොඩි වැඩි සීන් එකකුත් තියෙනවා තව සතියක් දෙකක් යනකොට ආපහු ඒ සියල්ල අප්ඩේට් කරනවා අපි එම ඉක්මනට යනවා මේ අර මම කිව්වේ කලින් සති දෙකකට විතර කලින් අපි ගත්ත වෙබ්කෑම් එක මේ තියෙන මේක තමයි කලින් ගුරුවරයෙක් ගන්න තිබ්බ හොඳම වෙබ්කෑම් එක 30000 විතර වෙබ්කෑම් එකක් මේක ලොජි එකේ අපි හැම වෙලේම පට ගාලා මාරු වෙනවා අවුලක් නෑ ඔයාලගේ අදහස් යෝජනා දෙන්න අපි පුළුවන් උපරිමයෙන් ඒක අප් කරන්න try කරනවා අඩුපාඩු වෙන්න පුළුවන් හරි කොහොමද ජනවාරි වෙනකොට ලංකාවේ සුපිරියරම ටෙලිකාස්ට් කරන ක්ලාස් එකක් බවට මගේ එකපත් වෙන්න ඕන එච්චරයි මගේ අවශ්‍යතාවය හරි දැන් අපි බලමු මේකට ගිහිල්ලා tn සමානයි මම මේක දැන් අරම ගත්තොත් මීට වඩා ක්ලියර් ඇති ටිකක් මම එකක් පෙන්නන්නම් අර වෙලාව යන හින්දා ගානින් ගන්නට යනකොට මෙහෙම ක්ලියර් ඇති නේ
අපි යනවා tn සමානයි a ධන n ඍණ 1යි මේ අපි හැම වෙලේම කෝකටත් අයිල වගේ ඔක තමයි දාගන්නේ. අපිට ගන්න පුළුවන් සරලම ආකාරයේ ගන්නකොට මම ඒව දානවා ඍණ 15යි ධන n ඍණ 1යි d දැන් tn d වෙනුවට මම ගන්නෙ පසු පදයෙන් පෙර පදේ අඩු කරා වෙන එක ඔන්න අවුල් යන තැනවාට ඍණ 12 ඍණ 15 කියලා මතක තියාගන්න චූටියෝ මේක මේ ඍණ 12 ඍණ 15 ඒ කියන්නේ ඍණ 12 හරිද ඍණ 12 ධන 15 මේ කියන්නේ ඍණ 12යි ධන 15යි එතකොට වැඩිපුර කවුද ඉතුරු වෙන්නේ ධන උන්නේ ධන 3නේ d කියන්නේ එහෙම d කියන්නේ ධන 3ක් ඍණ 15 ධන මේ එළියයෙන් ඇතුලේ ගුණ කරනවා අර පොදු පරිදි ගුණ කරාම අපිට එනවා n 3ෙන් 3යි ඍණ 1 3ෙන් ඍණ 3යි ඍණාය 15යි ඍණාය 3යි ඔක්කොම ඍණාය 18යි ධනාය 3යි මෙහෙම තිබ්බත් වැරදි කියනව නෙමෙයි හැබැයි සාමාන්‍යයෙන් අපි ඍණ පද මුලින් කියන්නේ ඒක සම්ප්‍රදායනේ tn සමානයි 3යි n ධන 18 ධන නෙමෙයි ධන වෙන්න බෑ ඇයි මේ ඍණ ලකුණ තියෙන එක ගෙනියන්නේ යාට මෙයාගේ ලකුණ ධන වෙනවා හැබැයි මෙයාගේ තියෙන ඍණ ලකුණ මොකද තැන වෙනස් වුණා කියලා මෙයාගේ ලකුණ මාරු වෙන්නේ නැහැ එයා ඉතින් දැන් මොකද මෙතනින් මම කරේ මෙයාලගේ පොසිෂන් දෙක මාරු කරා විතරයි කොහොමත් මෙයාට හිටියේ මේ ඍණ 18ක් කොහොමත් මෙයාට හිටියේ ධන 3යි එන්නේ ඒ දෙන්නා පැත්ත මාරු කිරීමක් විතරයි මම කරේ මම ඉන්න තැන පොඩි කියලා දාලා තියෙනවා. සාධක වෙන් කිරීමේ ලොකු අවශ්‍යතාවයක් නැහැ ෂේප්. සාධක වෙන් කරොත් ඔයාලට එනවා 3 එළියට එනවා n ඍණ 6 එනවා. අඩුපාඩු දාන්න අවලං කියන්න. හරිනේ ගොඩ white board නැතුව black board එකක් දාමු කියලා කියනවා හරියට බලමු අපි ඊවගේ වෙනස්කම් කරලා බලමු. එතන මම දන්නේ තාම මේ කොහොමද ඒක ගන්න කියලා. ඊයනවා මේකේ tools ගොඩක් තියෙනවා. ඔබ කොහොමද තියෙනවා. ඊයවන් තාම බලවත් බලන්න හරි. අපි යන්න. දැන් හරි. දැන් චූටි ඔයා දැන් මේ සරලම කරාට පස්සේ විභාගෙට මේව ගණන් එනවා මේ එයා අපිට සරලම කරලා දීලා. දැන් මම tn සමානයි a ධන n ඍණ 1යි d දාන්න ඕනද? ඒ වෙලාවට දාන්නේ නැහැ කියලා මතක තියාගන්න. ඒ වෙලාවට ඔයා ලියන්නේ tn සමානයි දැන් දීලානේ
දෙකයිෙන් ධන 1 කියලා ලියලා වැඩේකට දාන්න පටන් ගන්නවා. මොකද අරක ලියාගත්තා මේ දක්වා සරල වෙනවනේ. ඉතින් මේක සරලම ආකාරය නම් අපි ආයේ සංකීර්ණ ආකාරය ලියාගෙන ආයේ ඒක දිගේ දුවන්න ඕනද? අපරාධයි. එතකොට නේ මෙන්න මෙහෙම දීලා තියෙනකොට හරිද? මුල් පද පොදු අන්තරේ මේ ඕනේ මේකක් මේකෙන් හොයන්න පුළුවන්. දාන්න පටන් ගන්න. දැන් මොකද්ද සෝ හොයන්න කිව්වේ? පළවෙනි ගාන. පහේ එක ඔය මං යටින් ඉරක් ඇඳලා තියෙන ගාන. කවුද අපේ මේ සයන්ස් එකේ ක්ලාස් එකේ ආපු ළමයි ඔයාලා දිගටම පන්තියත් එක්ක සම්බන්ධ වෙනවා නම් හරිද? දිගටම සම්බන්ධ වෙනවා නම් මෙන්න මේකට මැසේජ් එකක් දාන්න. මේ අංකයට ඔයා grade 10 කියලා දාන්න. එකොළහ වසර නම් grade 10 කියලා දාන්න. ඔයාගේ සර්ගේ නමත් එක්ක දාන්න. එතකොට හරියනවා. අර සයන්ස් 11 වසර නම් 11 කියලා දාන්නන්නේ. ඔව් 11 යනවා 11 කියලා දාන්න. සර්ගේ නමත් එක්ක දාන්න. එතකොට හරි. මොකද්ද සර් කරන්නේ? දැන් මේ ගන්න හදන්න. මගේ සයන්ස් සර්ගේ නේ ළමයි ටිකක් ඉන්නවනේ මෙතන. ඒ ළමයි 20ක් විතර ඉන්නවා මම ගන්න කරේ. ආසන වශයෙන් 20ක් 25ක් වගේ. එයාලා මේ අංකයට මැසේජ් එකක් දාන්න. පා දිගටම අපපන්තියත් එක්ක ඉන්නවා නම්. හරි.
sorry good ඇතිනේ එන්න මේ සංඛ්‍යා අනුක්‍රම වල පුතේ අපිට හොයන්න කියලා තියෙන්නේ මුලින්ම මුල් පද තුන මම ලියනවා tn සමානයි 2n ධන 1 ඔයාලට මතකද මුල් පද පහ හොයද්දී අපි එදා ලිව්වා මොකක්ද අපි එදා ලිව්වේ n සමානයි 1යි නම් t1 දෙක ගුණ කිරීම 1 ධන 1 n යුනිට් එක දානවා 3යි n සමානයි 2 t2 දෙවරක් 2 ධන 1 ඇයි n වෙනුවට 2 දාන්නේ 5 t3 ඒ කොයි වෙලාවටද n සමානයි 3 වෙනකොට දෙවරක් 3 ධන 1 7යි අන්න දැන් අපිට පුළුවන් පැටව ලියන්න මුල් පද තුන මුල් පද තුන සමානයි 3යි 5යි 7යි ඔන්න මුල් පද තුන හරිද මුල් පද තුන 3යි 5යි 7යි පොදු අන්තරය d පොදු අන්තරය කියන්නේ පස්සේ එකකින් කලින් එක අඩු කරාම එන අගය ඒ කියන්නේ 4 ඍණ 5 එතන 5 ඍණ 3 කියලා ගන්න පුළුවන් ඒක 2යි මෙයාගේ මේ උත්තරයක් ගත්තාම ඉරක් ගහන්න යටින් පැහැදිලි එතකොට 15 වෙනි පදය ආයේ tn සමානයි 2n ධන 1 ඔයා දන්නවා n වෙනුවට 15 දාන්න ඕන දෙවරක් 15 ධන 1 ඒ කියන්නේ 30 ධන 1යි ඒ කියන්නේ 31යි hari shape දැන් අපි යනවා ඊළඟ ගානට 6 මෙන්න මේ ගාන හදන්න try එකක් දෙන්න
හරි ඇති අපි බලමු සීන් එක වෙන්නේ නැහැටි අපි බලමු සීන් එක වෙන්නේ නැහැටි එකත් 150 අතර මේකට කෙටි ක්‍රමයකුත් තියෙනවා මම මේක පස්සේ කතා කරන්නම් දැන් අපි සාමාන්‍ය ක්‍රමයට tn සමානයි a ධන n ඍණ 1යි d නේ අපේ කතාව tn සමානයි a ධන n ඍණ 1යි d නේ අපේ කතාව චූටි ඔයා මට කියන්න දෙකේ ගුණාකාර කිව්වම මුල් පදේ කවුද ඒ රටාවේ කොහොම නේද යන්නේ ඒක ඉවර වෙන්නේ කීයද පුතේ 148 අන්තිම පදේ 148 දැන් අපිට 148 කියන්නේ කීවෙනි පදේද කියලා හොයාගත්තොත් 148 කියන්නේ කීවෙනි පදේද කියලා හොයාගත්තොත් ඒක කීවෙනි පදේද කියලා හොයාගත්තොත් අපිට මාර ලේසියෙන් පද ගන්න හොයාගන්න පුළුවන් නේද දැන් අහලා තියෙන ගුණාකාර කොපමණද කියලා ගුණාකාර ගන්න කියන්නේ 148 කීවෙනියද කියන එක දැන් අහලා තියෙන්නේ 148 කීවෙනි පදේද කියලා අහන්න නැතුව මෙහෙම ඇහුවාම අපි පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා. අපි දාමු මුල් පදය. මේ 148 A2 දන්නේ නැත්තේ D 2යි. අයි දෙකෙන් දෙකට යන්නේ D 2යි. 148 සමානයි 2 ධන අර අනිත් ක්‍රමයේ මෙයාගේ මේ දෙන්නම ගුණ වෙනවා. ගුණ වුණාම අපිට දාන්න පුළුවන් 2n ඍණ 2. දැන් මොකද වෙන්නේ? මේ ධන 2යි ඍණ 2යි කැපෙනවනේ. අපිට ගන්න පුළුවන් ආපහු 148 කියන්නේ 2n. එහෙනම් n කියන්නේ 74යි. ඕක සෙකන්ඩ් පාර්ට් එකේ නම් කොහොම හදන්නේ? ෆස්ට් පාර්ට් එකේ නම් ඔයාලට මතකද කතාවක් අටවසරේ මෙහෙම කියනවා. දෙකෙන් ආරම්භ වී වැඩි වී යන දෙකේ ගුණාකාර රටාවේ පොදු පදේ 2n. ඔයාට ඩෝන් ගාලා tn සමානයි 2n කියලා දාලා හදන්න තිබ්බා. ඔයාට tn සමානයි 2n එහෙම දාලා හදන්න තිබ්බා tn සමානයි 2n කියලා. තුනෙන් පටන් ගන්න වැඩි වී යන තුනේ ගුණාකාර රටාවේ පහෙන් පටන් අරන් වැඩි වී යන පහේ ගුණාකාර රටාවේ එහෙම වුණොත් තුනෙන් නම් 3යින් 5. හැබැයි පහෙන් පටන් ගන්න වැඩි වී යන පහේ ගුණාකාර නම් 5යින්. ඕක grade 8 වල grade 7 වල අපි කතා කරනවා. 9 වල අපි ඒව කතා කරන්නේ අපි පොදු පද හදන හැටි කතා කරනවා.
ඔයාට පොදුපද මතක තියාගෙන ඉන්නවට වඩා ලේසි ආදේශය සාර්ථක කිරීම පුරුදු වෙන එක දාන්න මේක. හරිනේ ගොඩ. අපි යන් ඒකේ ඊළඟ එකට හරි. උත්තරේ කීයද එන්නේ? උත්තරේ කීයද එන්නේ? පට්ටලේසි. උත්තරේ එනවා චූටි පහේ ගුණාකාරණය යන්නේ පහේ ගුණාකාර අහන්නේ. දැන් අපිට කෙලින්ම ඕන නම් මේකෙදි ගන්න තිබ්බා. හරි. යයි සර්. pn සමානයි pn සමානයි කියයි ගන්න තිබ්බේ. 5යි කියලා ගන්න තිබ්බා. හැබැයි අපි ගන්නෑ. අපි ගන්නවා a ධන n ඍණ 1යි d කියන කතාව ගන්නවා. මම මේ සෙකන්ඩ් එකක් කියලා හදන්නේ. පුතේ
පහෙන් පටන් අරගෙන යන සංඛ්‍යා රටාවේ 150යි අතර කිව්වහම තියෙන්න පුළුවන් ලොකුම පදේ කීයද? 145 මුල් පදේ පහ. දාන්න. 29 ඒකයි යන්නේ පහෙන් පහට පහ. ඔන්න 145 සමාන වෙනවා 5 ධන මේ එළියේ ඉන්න කෙනාගෙන් මේ දෙන්නම ගුණ වෙනවනේ 5යින් ඍණ 5 සුළු වෙනවා 145 කියන්නේ 5යින් නම් දෙපැත්තම 5න් බෙදන්න පැටව පාඩිනවා n කියන්නේ කීයයිද 29 ඊය කියලා ගත්තනේ අපි මේකේ තව සීන් එකක් තියෙනවා උසස් ගණිතය කියාමයින ගණන් අපි ඒක ලබන සතියේ කතා කරමු ඒ කියන්නේ පේපර් එකේ මේ ගාන මම දැන් ඉන්න හැම විදිහක්ම ඔයාලට කියලා දෙනවානේ සාමාන්‍ය මට්ටමේ TN සූත්‍රයෙන් ආවොත් එන්නේ මේක උසස් ගණිතය කියාමයින ගානක් ආවොත් පොඩි පැටර්න් එකක් එනවා අපි ඒක ලබන සතියේ කතා කරමු අද පාඩමේ ඔයාලට අවුලතරක් තියෙනවා නම් කියන්න මේ අපි වෙනස් වීමේ තවත් වෙනස් විය යුතු දැන් පිළිබඳවත් කියන්න විනාඩි දෙකක් තියෙනවා ඒ දෙන්නේ සර් රයිඩින් සිස්ටම් එක ඉම්ප්‍රූව් කරගත්තා නම් හොඳයි. මොකද පුතේ ලයිටින් සිස්ටම් එක ලයිට් සිස්ටම් එක බලන්න ඕන සෙටින්ග්ස් හදා ගන්න ඕන මොකද මාව තඹ පාට වෙලානේ පේන්නේ මාව තඹ වෙලා රත්තරන් පාට නම් පෙවුනත් කවන්නේ නිකන් තඹ පාට පිත්තල පාට වගේ පේනකොට අවුල්නේ එහෙනම් බලන්න මොකක්ද බ්ලර් වෙන එක පොඩ්ඩක් බ්ලර් වෙනවද නිතර නෑ සර් ඔව් සර් බ්ලර් වෙනවා සර් IT තප්පරයක් යනකොට සර් දැන් මම ෆික්ස් ෆෝකස් දාලා තියෙනවා මම බලන්න ඒ එහෙම වෙන්නේ කියලා ඔටෝ ෆෝකස් තියදී නම් එහෙම වුණා ෆෝකස් එක ඔටෝ නෙමෙයි දාලා තියෙන දැන් මැනුවල් දාද්දි එහෙම වෙන්නේ කියලා බලන්න මම හරි බලන්න අදලා මෙතන ඉවර කරගෙන අයිබෝවන් දේවසා අයිබෝවන් සර් ආයිබෝවන් අයිබෝවන් සර් thank you sir Thank you, sir.